නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කතමංචාවුසු සම්මා සති ඉද වික්ඛවේ වික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං තුමුලෝකාග්‍රෝ අරහතු දත බලධාරී සර්වඥ සම්බුදුරජාණන් වහන්සේට අපගේ උත්තම නමස්කාරය වේවා කියලා සාදුකාරය. තුන්ලෝකාග්‍රෝ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන නෛර්යානික වූ පරමගාමී රෝත්‍රි සද්ධර්ම රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා ලෝකාග්‍රෝ අරහත් වූ දසබලධාරී සර්වඥ සම්බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත්‍ර බඳු අස්ථාර පුජ්‍යල මහා සංඝ රත්නයට අපගේ උත්තම නමස්කාරය වේවා මෙම විහාරස්ථානයේ වැඩ ඉන්න පරම පූජනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත ගුණවන්ත සිංහතුනි සතර සතිපට්ඨාන භාවනා වැඩසටහන් මාලාවේ මේ දෙවනි වැඩසටහන තමයි දෙවනි වාරයේ තමයි මේ ආරම්භ වෙන්නේ. පහුගිය මාසෙත් අපි මේ භාවනා වැඩසටහන ආරම්භ කරමින් දින දෙකක් පැවැත්වුවා. එදා ඒ දින දෙක තුල අපි අවබෝධ කරගත්ත, තේරුම් ගත්ත, දැනගත්ත ඒ තැන ඉඳලා ඉදිරියට තමයි දැන් මේ භාවනා වැඩසටහන යන්නේ. එමුතුනි සත්‍යවංග සූත්‍රයේදී සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විමසනවා කතමං චාවුසු සම්මා සමාධි කතමං චාවුසු සම්මා සති කුමක්ද එවැත්නි සම්මා සතිය කියන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී
මාර්ගපත්‍ය විස්තර කරනකොට කතමංච වික්‍රේ සම්මාසති. කුමක්ද මහණෙනි සම්මාසතිය කියන්නේ? අන්නෙන්දදී වදාලා බුදු පියාණන් වහන්සේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වදාළා. ඉදාවතෝ වික්ඛු මේ ශාසනයේ යම් වික්ෂුවක් කායේ කායානුපස්සී විහෙරති. කායානුපස්සනාවෙන් වාසය කරයි. ආසාපි සම්පජානෝ කෙලස්තවන වීර්යය ආනුවණින් සතිමා විනේය ලෝකේ කායනං වූ ලෝකයේ තුල හික්මේද වේදනානුපස්සී විහෙරති. වේදනාවන් අනුව බලයි. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. චිත්ත ස්වභාවයන් අනුව බලයි. ධම්මේත ධම්මානුපස්සී විහෙරති. ධර්ම ස්වභාවයන් අනුව බලයි. කෙලස් තවන වීරයෙන් හා නුවණින් මනා සිහියෙන් හික්මේද. අන්නයෙන් කියනවා අයං උච්චතාවසෝ සම්මාසති. සමයං උච්චති වික්ඛවේ සම්මාසති. මහණෙනි මෙයට කියනවා සම්මාසති. මෙතන කියනවා නැත්නම් සම්මාසති කියලා. එතකොට එනම් කිංගුතුනි ආර්ය අෂ්ටාංගික මාර්ග දේශනාවේදී බුදු පියාණන් වහන්සේ සම්මා සතිය හැටියට පෙන්වන්නේ මොකක්ද? සතර සතිපට්ඨාන. එතකොට සතර සතිපට්ඨානේ වඩනවා කිව්වත් සම්මා සතිය වඩනවා කිව්වත් භාවනා කරනවා කිව්වත් එහෙම නැත්නම් සති සම්බුද්ධංගේ වඩනවා කිව්වත් සතිඉන්ද්‍රිය වඩනවා කිව්වත් සති බලය වඩනවා කියලා කිව්වත් එකම කාරණයක්. සිංහතුනි මේ සතිය නොමැතිකම නිසා තමයි අපි මේ අනන්ත සසරේ හැවිදින්නේ. දැවිලි සහිත ආශ්‍රව කෙලෙස් හටගන්නේ සතිය නැතිකම නිසා. එහෙනම් මනාව සතියෙන් ඉන්නවා නම් يعني සිහියෙන් ඉන්නවා නම් ඔහුගේ උපන් ක්ලේශයෝ ප්‍රහාණය වෙනවා, නූපන් ක්ලේශයෝ නූපදිනවා. ක්‍රමක්‍රමයෙන් පරම සත්‍ය වැටෙන්නට පටන් ගන්නවා. එතකොට පින්වත්නි බුදු පියාණන් වහන්සේ වදාළා මේ සත්‍යයේ විසුද්ධිය වූ නිර්වාණය පිණිස ශෝකේ පරිදේවය දුරු කරගන්න, දුක්ඛ දෝමනස්යන්ගෙන් අත් මිදෙන්න, කෙලෙස් තවන නුවණ පහළ කරගන්න, ඒ වගේම මාර්ගඵල සාක්ෂාත් කරගන්න, නිවන සාක්ෂාත් කරගන්න තියෙන එකම ප්‍රතිපදාව තමයි මේ සතිපට්ඨානය කියලා වදාළේ. පින්වත්නි, එක වෙලාවක බුදු පියාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ ලෞතර බුදු වුණ මට ගුරුවරයෙක් ඉන්නවා. මහණෙනි ලෞතර බුදු වුණ මගේ ගුරුවරයා තමයි සතර සතිපට්ඨාන. ඒතකොට බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානේ සලකලා තියෙන්නේ ගුරු සංහිතිය. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා මේ සතිපට්ඨාන නම්
ඒ කියන්නේ සම්බුද්ධත්වයට පත් වුණේ මේ සතිපට්ඨාන භාවනාව තුළින්. එහෙනම් අපට ඒකාන්තයෙන්ම මේ භාවනා මාර්ගය සව් කෙලසුන්ගෙන් සම්පූර්ණයෙන් නිදහස් වීමට අනන්ත සැපැති පරම සැපැති නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්නට ඒකාන්තයෙන්ම අපට මේ සතිපට්ඨාන භාවනාව ඉවහල් වෙනවා. ඒක නිසා සියලු දෙනාම ආදර ගෞරවයෙන් මේ සතිපට්ඨාන භාවනාව ඉගෙනගෙන ජීවිතේ පුරුදු කරන්නට ඕන. එතකොට පින්වත්නි මේ සතිපට්ඨාන සූත්‍රය බුදු පියාණන් වහන්සේ වදාළේ කුරු රට කම්මාස්ස ධම්ම කියන නියම් ගමින් කුරු ජනපද වාසීන්ගේ මේ නියම් ගමින් තමයි කුරු වැසියන් මුල් කරගෙන සතිපට්ඨානෙ වදාළේ. ඒ සතිපට්ඨාන සූත්‍රයේ ශ්‍රවණය කරපු සියලු දෙනාම උතුම් නිර්වාණ පුරේටපත් වුණා. නිර්වාණ මාර්ගයට යමු වුණා. කුසල මාර්ගයට යමු වුණා කියන සඳහන් වෙනවා. එනම් අපට නිවන් මාර්ගයට, කුසල මාර්ගයට, පුණ්‍ය මාර්ගයට පිවිසෙන්නට මේ කාන්තෙන් අත්දැකලා භාවනාව කියවම සම්මාසතිය. සම්මාසතිය කියවම සතර සතිපට්ඨාන. එහෙනම් සතර සතිපට්ඨානෙන් තොරව භාවනාවක් කියන්නේ සතියුත් නේ. එතකොට අපි මේ සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මුලතම වදාළේ ආනාපාන පබ්බය. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව. ඉතින් අපි මේ වතාවේ ආනාපාන සතිය ගැන තමයි බොහෝ සාකච්ඡා කළේ. ආනාපාන සතිය යම් ප්‍රමාණයකට දියුණු කළා. ඉතින් මේ අපි වඩන්නේ මොකද්ද? කායානුපස්සනාවනේ. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන හතරෙන් මුලින්ම වඩන්නේ කායානුපස්සනාව. ඒතකොට කායානුපස්සනාවේ වඩනකොට කාය ගැන බැලීම. මේ කාය ගැන බලනකොට මොකද වෙන්නේ? ආනාපානයේ මොනවද තියෙන්නේ? කාය ගැන කලකිරෙනවා. ආනාපාන දෙකම. ආනාපාන වැඩෙනවා ආනාපාන දෙක. වැඩෙනවා. ආනාපාන දෙකම කායන වස්තන වැඩෙනවා කියලා. වැඩෙනවා. කොහොමද? මොකද? කය පැවැත්ම සිදුවන්නේ ආනාපාන සතිය සමග. කය පැවැත්මේ ආනාපාන. ඉතින් දැන් හුස්ම නිරුද්ධ කරලා ඉන්න පුළුවන් කත් ඉන්නවනේ ඒක. එහෙම වහලා නැහැ. දන්නේ නැහැ. අපි බලමු ඒ වගේ අපි දැනගන්න ඕන මෙතනදී දැනගැනීම පිණිස මම පොඩ්ඩක් මතක් කරනවා. කය කොටස් කීයක් තියෙනවද? කියන්නේ කුණම කොටස් 21.
මං ගුණක කොටස් ඉස්සෙල් නෙවෙයි යන්නේ කය කොටස්. කය කොටස් හතරක් මොනවද? පද ස්වභාවය වැඩි ධනත්වය වැඩි කොටස් 20ක් තියෙනවා. ඊළඟට ඊළඟ ස්වභාවය වැඩි කොටස් 12ක් තියෙනවා. හරි. ඊළඟට උෂ්ණ ස්වභාවය වැඩි කොටස් 4ක් තියෙනවා. ඊළඟට වායෝ ස්වභාවය වැඩි කොටස් 6ක්. ඒ 6 අතර එක අංගයක් තමයි ආනාපාන. ආනාපාන කියන හුස්ම කියන්නේ කයේ එක්තරා කොටස්. ඉන්ද්‍රියක් කොටස්. සියලු ඉන්ද්‍රියන්ගේ ඊශ්වරත්වයෙන් තමයි මේ හුස්ම පවතින්නේ. ඔය එක තුනකටවත් ඉන්න බෑ. තියෙන්න බෑ ආස්වාදයට නැත්තම්. එතකොට මේ ආස්වාදයෙන් මුළු රූප කායම පවතින. අපි කයේ සෑම ඉන්ද්‍රියම පවත්වන්නේ සකස් වෙන්නේ ඒ සෛලවල. ලේ. එතකොට ශරීරයේ ඒ කොටස් වලට අවශ්‍ය එලේ හදවතින් බොම්බ කරනවා. හැබැයි ඒ පිරිසිදු රුධිරේ පමණයි. එතකොට රුධිරේ පිරිසිදු වෙන්නේ පෙරහැරි. පෙරහැරි වලදී ගන්න වූ ආස්වාදයෙන් ශරීරයට අරලේ වලට ඔක්සිජන් උරා ගන්නවා. ඒ දිනවන යම් අපවිත්‍ර කොටස් ලේ වල කාබන් ඩයොක්සයිඩ් වගේ කියන අපවිත්‍ර කොටස් උස්මත් එක්ක ලියනවා පිටකට. එතකොට ලේ පිරිසිදු කරලා නැවත හදවතින් මුළු කය පුරාම යවනවා. එතකොට මේ මොළේ වැඩ කරන්නේ, අතපය වැඩ කරන්නේ, වගවරු වැඩ කරන්නේ, අනිකමෙන් හැල්ල බඩවැල් ආදී මුළු කයම වැඩ කරන්නේ මොනවද? ලේ නිසා. ලේ වැඩ කරන්නේ හුස්ම නිසා, වාතය නිසා. එලේ පිළිමි මාදිස්තිය. එතකොට මුළු කයේ තියෙන සෑම ඉන්ද්‍රියක් තුළම ප්‍රධාන වෙලා තියෙන මොනවද? හුස්ම. නිසා ඒ හුස්ම ශරීරයේ ප්‍රධාන කොටස. ඒ තියෙනවා පිළිව ධාතු මනසිකාරයේ විශේෂයෙන් ඉගෙන ගන්නවා. උද්දංගම වාතය, අදෝගම වාතය, කුච්චිතේ වාතය, කොත්තේ වාතය, අනුබංගාමකාරී වාතය, ආසංසාරක වාතය. ඒකේ ආසංසාරක වාතය කියන විතරයි අපි මේ වෙලාවේ කතා කරන්නේ. ඒකවල ශරීරයේ අංගයක් තමයි හුස්ම. කොටින්ම කියනවා නම් මහා වේදල්ල සූත්‍රයේ දෙන්නනවා ධම්මදින්නා රහස්තර නිවාසේ කාය සංඛාරය කියන්නේ මොකද? ආස්තක. බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ අභිධර්මයේ සංයුත්තේ විභංග සූත්‍රයේ දෙන්නනවා කාය සංඛාරය කියන්නේ මොකද? ආස්තක. කාය සංකාරෝ, වචී සංකාරෝ, චිත්ත සංකාරෝ. කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා සංකාර වර්ග කීයද? ඒතර කාය සංකාරය කියන්නේ මොකටද? කාය සකස්. එහෙනම් මේ මුළු කයම හදන්නේ කවුද? ප්‍රධාන වෙන අංගයන් අතර පළවෙනි එක තමයි. අපිට කන්නේ නැතුව වතුර ටිකක්වත් නැතුව දවස් කීයක් ඉන්න පුළුවන්ද? 4. හුස්ම ගන්න නැතුව දවස් කීයක් ඉන්න පුළුවන්ද? පුළුවන් දවසක්. එහෙනම් අනිවාර්යයෙන්ම මේ හුස්ම මේ අතර ප්‍රධාන දෙයක්. දැන් ඒක පොඩ්ඩක් පැහැදිලි.
හුස්ම කියන්නේ කාය ප්‍රතිපද ධර්මයක්. ඒ කියන්නේ කයත් එක්ක බැඳී තියෙන දෙයක් තමයි හුස්ම කියන්නේ. ඒක නිසා හුස්ම බැලීම තුළින් කායානුපස්සනාවම වැඩෙනවා. දැඩි ආසන ප්‍රාසාදයේ තුළින් අයේ කායයක කොටසක් නිසා හුස්ම ආනාපාන සතියම විදර්ශනාවයි කායනුපස්සනාව. ඒ තුළින් විදර්ශනා ඥානය වැඩෙනවා සමත සමාධියත් වැඩෙනවා. ඒතකොට මෙතනදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම වදාළේ මේ භාවනා කරන්න එන මේ යෝගාවචරයාගේ මනස කැළඹිලා පවතින. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, මතුරුකම, කපටිකම, නානා ආකාරයේ අකුසලයන්ගෙන් මනස ගහණය වෙලා අසංවර වෙලා කැළඹිලා තියෙනවා. එතකොට මේ කැළඹුණ අසංවර වුණ මනසක් තියෙන කෙනෙකුට මේ සත්‍ය වැටහෙන්නේ. පරම සත්‍ය දැක්කත් ගන්නෑ කැළඹුණ මනසකින්. දැන් බලන්නකෝ දොස්තරලා ඔපරේෂන් කරනකොට පපුව පාන බඩ පාන සිය නැති කරලා හිස් කබල ඒකත් පාලා ඔපරේෂන් කරනවා. මැදින් හරි කරනවා සමහර දැන් හෘදයට මොන ඔය වගේ දේවල් කරනවා. දැන් එතකොට මේ කයේ ස්වභාවය පේන්නේ නැද්ද? පේනවා. අවබෝධ කරගන්න. ඇයි? කැළඹුණ මනසකින් තමයි ඉන්නේ. ඒකින්ද සත්‍ය වැඩෙන්නේ. මම කියන්නේ අර එම්බාම් කරන්නේ ඉන්න මිනිස්සයා ඉන්නනේ මල්දාව වෙන්නේ එම්බාම් කරන්නේ ඉන්න මිනිස්සයා මේ වෙනකොට බුදු වෙන්න ඕන කියලා මම කියන්නේ. ඇයි? ඒ තරම් ශරීරය ගැන කපල කොටම ගන්නවා. හැබැයි අවබෝධද නැහැ. ඇයි? එක්කෝ බීගන අනිතේ කෑගහලා කියලා පයිසා කරන් කියලා මම වෙන්නේ කපලකට නෑ. ඔව් ඒ කැකිරාගත්ත තියෙන මල්සාරාවට එයාට රුපියල් 1000ක් දෙන්න ඕනේ. එකක් මිනිහා කොහොමද මේ ඔපරේෂන් මේ එම්බහම් කරන්නේ. අරක්කු ගෝදේ දෙන්න ඕනේ. භාගයක් බොනවා ආය දොස්තරලා අතලහි ගන්නවා මේ මොකක්වත් නැහැ. අර මේ කපල දැම්මා වැඩි කරා. භාගයක් බොනවා ඉස්සෙල්ලා වැඩි කරනවා. කරන යන අතරතුර තේදිලා තියෙනවා එක්කෙනෙක් බලානේලා තියෙනවා අර අතේ ලේ පිටින් බඩිත් ගැරගෙන මේ වුණා. ඇයි කියන්නේ මෙයා හාල්නස් තරණිකයි ඒකයි අතර කිසි වෙනසක් නැහැ. දෙකම එකයි මෙයා හාල්නස් චැටට ගාලා ගෑවක් එකයි අරක්. වෙනසක් තියෙනවා. කිසි වෙනසක් නැහැ. ඊට පස්සේ මම බලලා ඉතුරු භාගෙත් දිලා යනවා. ඔන්න එතකොට තේරෙනවද? නෑ. ඇයි මම නම් කියන්නේ මේ වෙනකොට මේ උපාසකම්මලා රහත් නෙවෙයි බුදු වෙන්න ඕන කියලා කියන්නේ. ඇයි? ආනත්ගේ ඔලු කීයක් පඩලා දෙම්බම් කීයක් කරලා නෑ? නැත්නම් ඔළුව නරක බොරු කියන්නේ. කොගොල්ලෝ මේ මාළු කපලා නැද්ද? හැබැයි වැඩවුණා නෑ කපන්නේ සංහර නේ ඇදලා දාන්න වැඩි ඇදලා ගන්නෙත් නෑ යමින්ද හොඳට කොටස් යයි කියලා අර එන්නේ සුද්ධ කරලා දාලා වැඩි හොදනවද ඔය කියන්නේ වැඩි හොදන්නේ ඇයි සංහාරයෙන් ඒක කරමින් ඉන්න සත්‍ය වැඩේ
එහෙනම් මේ ධර්මයේ අපි ළඟමයි තියෙන්නේ. අපි ඉන්න වටපිටාවේ තියෙනවා. හැබැයි වැටෙන්නේ නැහැ. හේතුව කැළඹුණ මානසිකත්වයකින් මේවා කිරීමයි. එතකොට ඔහු ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරනකොට හිතේ රජ අකුසලයේ පිරී තියෙන නිසා සත්‍ය වැටෙන්නේ. ඕක දැක්ක නිසා බුදු පියාණන් වහන්සේ මුලින්ම වදාළේ මේ කැළඹී ඇති මානසිකත්වයක් තියෙන මේ සත්‍යයේ මනස සංවර කිරීම තමයි උන්වහන්සේ මුලින්ම මේකයි ආනාපානසතිය වදාළේ. ආනාපාන අරමුණේ බොහෝ වෙලාවක් ඉන්නකොට මේ කැළඹී තියෙන කාමච්ඡන්ද ව්‍යාපාද තීන විදුද්ධ චුකුත් විචිකිච්ඡා ආදී අකුසලයන්ගෙන් ගහණය පවතිනා වූ මේ මනස සංවර වෙනවා. චංචල මනස නිශ්චල වෙනවා. අන්නේ නිශ්චල වූ කර්මණ්‍ය වූ භාවනාවට යෝග්‍ය වූ පිරිසිදු ප්‍රබාස්ව වූ ඒ මනසට පරම සත්‍ය ස්වභාවයේ වැටෙනවා කියලා වදාළා. එහෙනම් අපිට මෙතෙක් දවස් සත්‍ය වැටුනේ නැත්නම් හේතුව අපේ මනස අසංවරයි. අපි ඔළුවේ වෙන දේවල් තියාගෙන ධර්මයට අවබෝධ වෙන්නේ. අන්න එහෙනම් කල යුතු මුල්ම දේ හැටියට පෙන්වුවා හුස්ම දෙස ඔබ සිහිනුවණින් බලන්න, හුස්ම අරමුණ මෙනෙහි කරන්න, හුස්ම අරමුණේම දෙස සාදවන්න, ඒ තුලම සිත එකඟ කරන්න. අන්න එතකොට අර හිතේ තියෙන කැළඹිච්ච ගතිය නැති වෙලා සමාධියේ තියෙන ස්වභාවය ගොඩ වෙනවා. ආගේ සමාධිමත් වූ හිතට මේ සත්‍ය වැටෙනවා කියලා කියනවා. ඒ සමාධිය ප්‍රථම ධ්‍යාන සමාධියට සත්‍ය වටහා දෙන ස්වභාවය අඩුයි. දෙවන ධ්‍යාන සමාධියට සත්‍ය වටහා දෙන ස්වභාවය අඩුයි. තුන්වෙනි ධ්‍යාන සමාධියටත් එහෙමමයි. එහෙනම් චතුර්ථ ධ්‍යානයට තමයි මේ සත්‍ය හරියටම වැටෙන්නේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ හතරවෙනි ධ්‍යානෙදී නිබුදුනේ. පිරුණම් පෑ හතරවෙනි ධ්‍යානෙදී ප්‍රාතිහාර පාන්නේ හතරවෙනි ධ්‍යානෙදී. එතකොට බුදුනේ හතරවෙනි ධ්‍යානෙ නම් පිරුණම් පෑවේ හතරවෙනි ධ්‍යානෙ නම්. ආන්න උන්වහන්සේ වෙනන්නේ යෝගාවචරයාට මෙන්න මේ චතුර්ථ ධ්‍යාන කුසල චිත්තය හදාගන්න. එක දෙක තුන ධ්‍යාන නැතුව එතෙන් යන්න බැරි නිසා ආනාපාන සතිය තුළින් සිත සමාධිමත් කරගන්න කියලා ආදාලේ හතරවෙනි ධ්‍යානයේට හොඳටම හිත සමාධිමත් කරගන්න. තුන්වෙනි කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත. තථාගතයන් වහන්සේ මම කියා දෙන උදායි. තුන්වෙනි කිච්ඡං ඔබටයි කෘත්‍ය තියෙන්නේ. ඔබටයි මේ කරන්න තියෙන්නේ. එහෙනම් අපි ගිය වතාවේදී පළවෙනි ධ්‍යානයේට භාවනාව වඩා ගන්න ආකාරය මේ අතන කියන්නේ. ඒක හොඳට ගෙදරදී පුහුණු වෙන්න කියලා කියනවා. ගිය වතාවෙන් නැතුව මේ වතාවෙම ආපුවට ඉන්නවනේ. ඉන්නවා. හොඳයි. ඒකත් හොඳයි. හැබැයි මතක තියාගන්න ඕන දැන් මේක තාම පළවෙනි දවස් ළඟ හින්දා අලුත් කතියාවට ගමක් නැහැ. හැබැයි ටිකක් ඈතට යනකොට නම් ඉතින් වැඩක් නැහැ.
ඉතින් හොඳයි ඇවිල්ලා අහගෙන වටින් ඉතින් අර ගෙදර ඉන්නකොට නොයි ගබුසානේ මේ ඉඳගෙන හිටියත් කල්පනා කරගෙන ඉන්නේ මොකක් හරි අකුසල නැහැ. මේකෙන් ඉතින් ඇවිල්ලා ඉඳගෙන හරි හිටියොත් කුසලයක්. මේක මුලින්දලම සම්බන්ධ කර ගන්නවා නම් හොඳයි. ආපු කට්ටියට කියන්නේ මොන වැඩේ තිබුණා ඒ සියල්ල දෙක මැරිලා යනකොට මොකුත් අපිට එන්නේ නැහැ, ගෙනියන්න බෑ. ඒක නිසා මේ වැඩසටහන් කෙලට අඛණ්ඩව සම්බන්ධ වෙන්න කියන කාරණේ තමයි මතක් කරන්නේ. ඉතින් දැන් අපි පළවෙනි ධ්‍යානෙට මේ අතු ගෙදරදී භාවනා පුරුදු පුහුණු කරගෙන තිබෙනවා. දැන් එහෙනම් අපිට අද ဒုတိ ය ධ්‍යානෙට යන ආකාරය හොඳින් වටහා ගන්නටයි තිබෙන්නේ. ඊට පෙර පඨම ධ්‍යාන සමාධිය හොඳින් ඇති කර ගන්නට ඕනේ. අද අපි අතට දැන ගැනීමට කෙටියෙන් සිහිපත් කරන්නම්. මේ භාවනාවට සුදුසු පරිසරයක් හොයාගන්න. කැලයක් හෝ ගහක් මුලක් හෝ ශූන්‍ය ස්ථානයක්, ශූන්‍ය නිවසක් හරි කමක්. ඒ වගේ තැනකට ගිහිල්ලා අර්ථ පරියන්කින් හෝ භද්ද පරියන්කින් වාඩි වෙලා කය ඉදිකොට තබාගෙන වාඩි වෙනවා. කොන්ද කෙලින් තියෙනවා. දිට්ඨියකට ගහකට මොකටවත් හේතු වෙන්නේ නැහැ. පුටුව වල ඉන්නවා නම් ඒක අතින් කියන්නේ. දැන් ඉඳ ගන්න නමන්න හන්දි නමන්න බැයි නම් ඉතින් පුටුවේ ඉතියට කමක් නැහැ. හැබැයි පුටුවට හේතු වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඇසතු රුක්ෂ මූලේ යටති බුදු වුණාට ගහට පිට දුන්නේ. හැබැයි කවි වල හදන බෝධි පූජාවල කියනවා. ගෞතම මුනි දුන් පිට දුන් බෝධි. නේ? ඒක න බුදුරජාණන් වහන්සේ ගහට හේතුන්නේ. කවියම වැරදි. ඉතින් බුදුහාමුදුරුවෝ ගහට හේතුනා. අපි ඉතින් ආයේ මේ විද්‍යාවේ හේතුනා මොකද වෙන්නේ? අපි ඉතින් බුදුරට හේතුනා මොකද වෙන්නේ? එහෙම නැහැ. ඒක නිසා ගස යටදී බුද්ධත්වයට පාස් වුණාට ගසට හේතුුනේ නැහැ. වජිරාසනේ කොහොමද ගසට හේතු වෙන නෙවෙයි කිව්වේ. මතක් ඇයි? එතකොට පින්වතුනි කිසිම දෙයකට හේතුවක් වෙන්නේ නැතුව හොඳට කොන්ද ගෙලින් කර ගන්න ඕන. එතකොට තමයි මේ ආස්වාද ප්‍රාසද ක්‍රියාව හොඳට කය වැටෙන්නේ. දැන් ණයකට උනත් පිඹින්ට නම් කෙලින් වෙනවා. නාය පිඹින්න කෙලින් වෙලා. දිගා වෙලා ඉඳලා නායට පිඹින්න පුළුවන්. බෑ. ඒ කියන්නේ හොඳට හුස්ම ගන්න එක තමයි මේ පිඹීමෙන් කරන්නේ. එතකොට ඇද වෙලාද ඒ වගේ අපේ මේ කය ඇද වෙලා අපිට හරියට හුස්ම ක්‍රියාවේ තුල සිහි නුවණ පවත්වා ගන්න. ඉතින් කෙලින් ඉඳලා තමන්ගේ සිත නාසයට යොමු කරගෙන නාසිකාග කෙළවරේ හිත තබාගෙන ඉහළට පහළට යන හුස්ම අඳුරන. ඉහළට යනකොට ආස්වාදයේ කියලා හිතනවා, පහළට යනකොට ප්‍රාස්වාදයේ කියලා හිතනවා. ආස්වාද ප්‍රාස්වාද දකිමින් ධනිමින් භාවනා කරනවා. ඊළඟට හුස්මේ ස්වභාවය, හුස්මේ දිග ස්වභාවය දකින්න ආස්වාද ප්‍රාස්වාද. ඊළඟට හුස්මේ කෙටි ස්වභාවය දකින්න. දිග ස්වභාවය විනාඩි 10ක් විතර යනවා. ඊළඟට කෙටි වෙනවා. කෙටි ස්වභාවයක් විනාඩි 10ක් විතර යයි. ඊළඟට හුස්ම සංසිඳෙනවා. සියුම්මට ඉහළ පහළ යන්න පටන් ගන්නවා.
සියුම්මට වැටෙන හුස්ම අඳුරමින් සංසිඳීම මෙහෙ කරනවා. එතකොට දිග හුස්ම කෙටි හුස්ම සංසිඳීම මනා දිනුවනින් දැක ඉන්නවා. තර මේ ආස්වාද ප්‍රාසාසයෙන් දිග කෙටි සංසිඳීම කියන අවස්ථාවන්ගේ මුල මැද අග කියන තුන් තැනම අඳුරගන්න. දිග හුස්මේ පටන් ගැනීම මැදින් අවසාන. කෙටි හුස්මේ පටන් ගැනීම මැදින් අවසාන. සංසිඳීමේ පටන් ගැනීම මැදින් අවසාන. හොඳට දකින්න. ඒව දැක ඉන්නකොට අපේ සිත හුස්මටම යොමු වෙලා කය දැනෙන්නේ නැති අතපය දැනෙන්නේ නැති කයේ බර ගතිය නැති වෙන ලොකු සහැල්ලු ස්වභාවයක් මහා සහැල්ලුවක් ඇති මානසික සුවය ඒ හොඳට හුස්ම ප්‍රකටයි ඔය වෙනකොට තමන්ගේ මනසේ යම් ප්‍රබෝධමත් ගතිය අර අඳුර වෙලා තියෙන මනස ආලෝකමත් වෙලා ආලෝකයක් කියලා ආලෝක ස්වභාවයක් වෙනවා. මේ ආලෝකයක් කියවම කහ පාට රතු පාට තැන්විලි පාට වගේ නිකන් එහෙම වර්ණ නෙවෙයි. එළියක් කැඩිලා නෙවෙයි. සාමාන්‍යයෙන් අපි ඒ හිතේ තියෙන ප්‍රීති ස්වභාවය හඳ එළියේ ඉන්නකොට හඳ දිහා බලන්නේ නැතුව හඳ එළිය පොළවට වැටලා තියෙනවා පේන්නේ නැතුව නිකන් ආකාශය දිහා බලනකොට යම් ආලෝකමත් බවක් ආගේ වගේ මනසේ හුස්මාර මොන තුල සිහිය තැන්පත් වීම නිසා යම් ආලෝකමත් බවක් ඇති වෙනවා. අන්න දැන් ප්‍රීතිය කියලා කියනවා. ඒක රුග්ගාණ නිමිත්ත කියලා කියනවා. ඉතින් ඒකම තව තවත් ඒ ප්‍රීතිය කයින් සෑහලුව සතුටු ස්වභාවයක් විදිහට දකිනකොට අර ප්‍රීතිමත් වූ ආලෝක ස්වභාවය තවත් ඊට වඩා වැඩි වෙනවා. වැඩි වෙනකොට මහා මානසික නිවීමක් ඇති වෙනවා වචනෙන් කියන්න බැරි. තමාම අත්දැකීම. ඒ හුස්ම හුදින් දැකගන්නේ. අන්න එතකොට තමන්ගේ හිත මනාව තැන්පත් වෙලා කයේ බරගතිය නැති වෙලා දුවන්නේ නැති ලොකු සහැල්ලුවක් සමාධියක් දැනෙනවා. එතකොට මේ වෙනකොට සිතේ විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව කියන ධ්‍යානංග පහළ. ඔය ධ්‍යානංග තමයි අපිට දැනෙන්නේ. ඔය කියන්නේ චෛතසික දැනෙනවා. ඒතර අපි මොකද කරන්නේ? විතක්කේ, විචාරය, ප්‍රීතිය, සුඛ, ඒකාග්‍රතාවයෙන් හොඳින් අඳුනගෙන මොකක්ද හිතන්නේ? ඒ ටික කියන නම මොකක්ද? පළවෙනි. එතකොට මේ පහ තියෙන බව හොඳින්ම ප්‍රත්‍යක්ෂ වුණායින් පස්සේ මේ පහ තියෙන බව හොඳින්ම ප්‍රත්‍යක්ෂ වුණායින් පස්සේ අපි පළවෙනි මේ ටික තියෙනවා විතර ප්‍රත්‍යක්ෂ නැත්තම් එහෙම හිතුවට වැඩක් නැහැ. ඒක තමන්ම දැනගන්න ඕන දෙයක්. මම මේක ගිය මාස හොඳට පැහැදිලි කරලා දුන්නේ නිසා ගොඩක් විස්තර කරන්නේ. එතකොට පළවෙනි ධ්‍යානය කියලා සිහි කරනකොට තවත් මොකද වෙන්නේ? අනන්ත සැපේ වැඩි වෙනවා. අනන්ත සතුට තවත් හුස්ම සියුම්මට වැටෙන බව උදේට දැනෙනවා ප්‍රකට වෙලා හිතට. වෙන මොකුත් අහු වෙන්නේ නැහැ. සද්ද ඇහෙනවා. කැක්කුම් දැනෙනවා. හැබැයි ඒවා ඔස්සේ හිත යන්නේ. එතකොට
එකඟ බව, සතුටු බව, සැප බව, හුස්ම අරමුණ ගැනීම මෙනෙහි කිරීම කියන විතක් විචාර කියන මේවා දකිමින් තමයි අපි පළවෙනි ධානය කියලා සිහි කරන්නේ. කෙනෙකුට මේ தත්ත්වයට එන්න විනාඩි 5ක් පුළුවන්. කෙනෙකුට විනාඩි 10ක් 15ක් 20ක් පැයක්. කෙනෙකුට පැය කමාර දෙකක්, කෙනෙකුට දවසක්, කෙනෙකුට සතියක්, මාසයක්, අවුරුද්දක්, අවුරුදු 5ක්, අවුරුදු 10 15 ඉඳලා සමාජ අවුරුදු 60 70 වහනා කළා કોઈ සත්‍යයේ දෙන්නේ නැති කට්ටිය. ඒ මොකක්ද නෑ මොකද සතර එහෙම පුරුදු කරලා නැත්තම් තමයි කෙනෙකුට මේව කරනකොට යන්න පුළුවන්. ඒ මොකද සංසාරේ මුදට හිත වඩලා භාවනා කරලා තියෙනවා නම් ඒ සත්‍යය තියෙනවා. ඒකවල ඉතින් ඔන්න තමගේ ස්වභාවය දැන් මේ දුලින් චෙක් කරගන්න පුළුවන්. නේ ඉක්මන සමාධියනවා නම් මම එන්න සංසාරේ මේ වැඩේ කරලා එන්නේ නැත්තම් නිින්ද යනවා නම් අඟපතේ ගැක්කු වෙනවා නම් පිටුවේ පහළ වෙනවා නම් අන්න එතකොට සබර කොතන නැතිවද කොහොමද දැන් කවක් නැහැ. සලා පළවෙනි ධ්‍යානෙදී ප්‍රගුණ කරගෙන පස්සේ ඊට පස්සේ ද්විතිය ධ්‍යානයට යන ආකාරය මම කියන්නේ. දැන් ඔබගේ වගකීම මට තියෙන උත්තරය. අය මට හුස්ම දිහාවලාගෙන කියන්නේ. මගේ හුස්ම මට දැකලා මගේ වැඩේ මට කරගන්න පුළුවන්. ඔයාගේ වැඩේ ඔයාට කරන්නේ. දැන් ඉතින් ඔතනින් තමයි හැලෙන්නේ අර වැල් ටික ඔක්කොම දාලා ඔක්කොම වැටලා බොරුලට ඉතුරු වෙනවා වගේ මේ ඉන්න 100ක් විතර ඉන්නවා මෙතනින් 10කටවත් වෙයි කියන තත්ත්වයේ ඒද දන්නේ නැහැ. ළමයට ඔක්කොටම ඒක දන්නේ නැහැ. ඒක තමන්ගේ පුණ්‍ය ශක්තියයි. ඒකින්ද තමන් කරගන්න. හරි. දැන් පටන් ගන්න. භාවනාවට පෙර භාවනා පූර්ව කෘතියක් කරන්න තියෙන බව අපි මතක් කරගන්න. මේ පූර්ව කෘතිය හැම දිනකටම පාඩම් නැති නිසා මම දැන් පූර්ව කෘතිය කියවනවා. එතකොට මේකට පූර්ව කෘතිය කියලා පටන් ගන්න. දැන් අලුතෙන් ආපු කට්ටියට තේරුමාද කරන්න ඕන විදිහ. ඔව්. හොඳට කොන්න කෙලින් තියාගන්න. පාස් වෙලා නම් බෑ මේක කරන්න. බෑ ඉතින් දැන් වයසට ගිහලා ඉස්සරහට නැමිලා ඉන්නේ. පොල් පිටක් කියලා ගන්න කෙලින් කරගන්නවා නැත්නම්. හරි. දැන් පටන් ගන්න. දැන් කොන්න කෙලින් කරගන්න අය සැහැල්ලුවෙන් තියාගන්න. ඇස්තියාගෙන අධ්‍යයනන හිත මුදුනින් සබාගෙන වැටලා වැදගෙන සාමනහස කියන විදිහට කියන්න ඒ භාග්‍යවත්තු අරහත්තු දස බලදානී සර්වඥ බුදුරජාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා. ඒකාග්‍යවන්තු අරහත්තු දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දා වූ නෛර්යානික ධර්මයට මාගේ උත්තම නමස්කාරය වේවා. ඒකාග්‍යවන්තු අරහත්තු දස බලධාරී සර්වඥ බුදුරජාණන් වහන්සේගේ අවරත පුත්‍ර බඳු අස්කාර පුජ්‍යල මහා සංඝ රත්නය
වහන්සේලාතුළු ආර්යයන් වහන්සේලාට ආර්ය ධර්මයට ආර්ය මහා සංඝ රත්නයට සේවන් ගුණවත් උතුමානන්ත වැඩි ගුරුවර දෙමව්පියන්ත භාවනා මාර්ගවලට භාවනා කරන අයට භාවනා දින ගුරුවරුන්ට කිසියම් කෙනෙකුට ආගේ සිත කය වචන යන සිදොරින් නොදැන සියලුම වැරදි වලට පළමුවද දෙවනුවද මට සමාව ලැබේවා මට සමාව ලැබේවා මට සමාව ලැබේවා මාගේ ජීවිතය උතුම් රත්නයට උදාවම් වේවා මාගේ ජීවිතය සීතන් ධර්මයට පූජාවක් වේවා මාගේ ජීවිතය ආර්ය මහා සංඝ රත්නයට සංඝ පූජාවක් වේවා මේ කාර්ය හදමින් බුද්ධ රත්නය නමාමි බුදු සිසිලසින් හදවත සෙමා ධම්ම රත්නය නමාමි ධම් සිසිලසින් හදවත සෙමා සංඝ රත්නය නමාමි ගුණ සිසිලසින් හදවත සෙමා ත්‍රිවිධ රත්නය නමාමි දෝ සාවිතොත්නය දිවි සමා ඇත්තට තියාගෙන අද්දක අරගෙන වම් අතෝඩින් දකුණු අත තබාගෙන භාවනාව ආරම්භ කරන්න. හිතව හුස්ම ගන්න එපා. ඉබේ වැටෙන හුස්ම අඳුනමින් හුස්ම දිග කෙටි සංසිඳි ස්වභාවය අඳුනමින් කිව ආකාරයට පළවෙනි ධ්‍යානයට භාවනා කරන්න. ආනාපානසති භාවනාව තමයි වඩාගෙන ආසන පාස්වාසේ සිහිය තියාගෙන උඩට එන හුස්ම පහළට එන හුස්ම ඇතුළුවා. ඊළඟ හුස්මේ දීර්ඝ ස්වභාවය ඇතුළුවා. ඊළඟ හුස්මේ කෙටි ස්වභාවය. ඊළඟ හුස්මේ කාන්ති. ආරක්ෂකෙන් මේවා තේරුණා දෙයක්. තේරෙයි. හොඳයි. ඊට පස්සේ මෙහෙම ඉන්නකොට මොකද අර කය දැනෙන්නේ නැතුව ගියා. නේ?
අත් දෙක මෙහෙම තියෙනවා, කකුල් දෙක තියෙනවා, ඇඟ තියෙනවා දැනෙන්නේ නැති ලොකු සැහැල්ලුවක් ආවා. එතකොට හුස්ම හොඳට ප්‍රකට වෙලා ආවා. මේ ඊට පස්සේ අර විතර්ක විචාර සුසුක ඒකාග්‍රතාව කියන අංග තමන් අඳුරමින් පළවෙනි ධ්‍යානය කියලා සිහි කරන්න කියලා මතක් කළා. එහෙම සිහි කළාද? දැන් අර මම කියනකොට හුස්ම දිගට සංකීර්ණ ස්වභාවය අඳුරමින් යනකොට හිතේ හුස්ම හොඳට තේරෙනකොට අර හිතේ යම් ප්‍රවාහතර බව කියන්නේ යම් ආලෝකමත් ස්වභාවයක් එනවා කියලා කිව්වා. නේද? ආවා. ඒක හැබැයි ආලෝකයක් නෙමෙයි නෙවෙයි යම් රූපයක් නෙවෙයි හිතේම හටගත්ත ප්‍රීති කියන චෛතසිකය. ඒ කියන්නේ ඒකේ දැන් ප්‍රීතියට විරුද්ධ පැත්ත ද්වේෂය ඇති වෙනකොට හිත කළු වෙනවනේ. නේ? ද්වේෂය ඇති වෙනකොට හිත කළු වෙනවා, ප්‍රීතිය ඇති වෙනකොට හිත සතුටු වෙනවා. ඒ කියන්නේ අර හිතේ තියෙන සතුටු ස්වභාවයේ පිරිච්ච බව තමයි අර පැහැදිලි බව තමයි අර යම් ආලෝකමත් භාවකින් දැන් මේ ප්‍රීතිය. ඉතින් ඒ හොඳට භුක්ති විඳින්නේ කියන්නේ ඒ තේරුම් ගන්න තවත් හුස්ම ගැන ඉඳලා අර විතක් විචාර විසුක ඒකාග්‍රතාව අනුගමනය කියලා කියනවා. හුස්ම අරමුණ ගන්න බව විතක්කය. ඒ හුස්ම අරමුණේ විත පවත්තන බව විචාරය. ඒ තුළ ඇති වෙනා වූ ආලෝකමත් බව මානසික සතුට ප්‍රීතිය. ඊළඟට කායිකව ඇති සැහැල්ලුව අතපය දැනෙන්නේ නැති කයක් නෑ වගේ තනියම ඉන්න ස්වභාවයේ බරගතිය නැති බව සුඛය. හුස්ම අරමුණේම සිත එක්තැන් වෙලා තියෙන බව ඒකාග්‍රතාවය. ඒ කියන අංග ටික අඳුරමින් මොකද කිව්වේ? පළවෙනි ඥානෙ කියලා දීකරන්නේ. එහෙනම් දීකරන්නේ දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සතියට ආධාරක භාවනාවක් පෙන්නනවා. ඒ සතර සතිපට්ඨාන භාවනාවේ දෙවනි භාවනාව, ඒ කියන්නේ කායානුපස්සන සතිපට්ඨානේ දෙවනි භාවනාව. ඒ පෙන්නන්නේ ආනාපාන සතිය බලවත් කර ගැනීම පිණිස තමයි ඒ දෙන්නේ. මොකද? ඒකේ නම ඉරියාපත. ඒතර ඉරියාපත පබ්බය කියලා කියනවා. මොකද? දැන් ආනාපාන පබ්බය අපි කරලා ඊළඟට ඒ ආනාපාන සතිය තවත් ප්‍රබල කරගන්න, ඒ තුල සමාධිය දියුණු කරගන්න නම් මොකද කරන්න කියන්නේ? ඉරියාපත භාවනාව වඩන්න කියලා. ඉරියව් අනුව ගිය සිහිය පතේ කියලා කියන්නේ ධාවන පතේ කියන්නේ නේ ගමන් පතේ ධාවන පතේ ඒක යන මාර්ගය. ඒ වගේ ඉරියාපත අපේ සිහි නුවණ ඉරියව් අනුව ගමන් කරනවා. ඉරියව් අනුව සිහිය පවත්වනවා. ඒක ඉරියාපත භාවනාව. අපේ ඉරියව් කියන්නේ මොනවද? ඉරියව් හතරයි. සතර ඉරියව්. ආන්නේ සතර ඉරියව් තුන සිහිය පවත්වනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා පුඤ්ඤ පරම් වික්‍රේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති. නැවතද මහණෙනි කායානුපස්සනා වශයෙන් අන් භාවනාවක් කියන්නේ. ඉද බික්ඛවේ බික්ඛු මේ ශාසනය යම් භික්ෂුවක් ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති යන්නේද යමි කියන සිහියෙන්ම යනවා. දැන් ඔබ ගෙදර ඉඳලා මෙතෙන් ආවනේ. කී පොළක සතිපට්ඨානෙ පිළිවව. කියන්නේ සතිපට්ඨානෙන් කී පොළකදී පිළිවව. කොච්චර දුර සතිපට්ඨානෙ? පැවැත්වේ නෑ. කවුද? ගච්ඡන්තෝ ඊතෝ නිසින්නෝ
පීඩවන්නේ තිතෝවා. මොකද්ද? තිතෝවා. ඒ කියන්නේ තිතෝවා තිතෝ නීති පජාන. ඒ කියන්නේ සිටින්නේද සිටිමි කියලා හිතනවා. දැන් යනවා ගිහිල්ලා හිටගෙන ඉන්නවා නම් හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නවා. ඊළඟට නිසින්නෝවා නිසින්නෝම් ඊති පජාන. ඒ කියන්නේ ඉඳගෙන ඉන්නේද ඉඳගෙන ඉඳිමි කියන සිහියෙන්. දැන් මේ අද සතිපට්ඨානෙ ඉඳගෙන ඉන්නේ. මොන සතිපට්ඨානද? අපටිපට්ඨානෙ ඉන්නේ. ඊළඟ සයානෝම් දීති පජානාති. සයනේ කරන්නේද නිදන්නේද නිදමි කියන සිහියෙන්. යතා යතාවා කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. යම් යම් ආකාරයකට තමන්ගේ ශරීරයේ පිහිටයි. ඒ පිහිටන ආකාරය දකිනවා. එතකොට ඉරියාපත දරට වඩනවා. මොකටද දැන් ආනාපාන කියන්නේ සති නිමිත්ත. එතකොට ඒක සතිපට්ඨානෙ වඩනවා. සතිපට්ඨානෙ වඩ ඉන්නකොට දැන් සමහරුන්ද තිතුවිලි එනවා, කැක්කුම් එනවා, හිත විදිරෙනවා, නොඑක් ඒවා නිසා යාගේ මනස tempat නැහැ, කලබලයි. ආගේ කලබල මනස එකපාරට සමවත් කරන්න බැරි නිසා උන්වහන්සේ වදාලා ආනාපාන සතියත් එක්කම ඒට ආධාරක භාවනාවක් වශයෙන් මේ සතර ඉරියව් ගැන දකින ඉරියාපත භාවනාව. දැන් එතකොට අපිට මේ ජීවිතේ හැම මොහොතකම ජීවත් වෙනවා කියන්නේ ওই ඉරියව් හතරෙන් එකක ඉන්නවා. පස් ඉරියව්වකින් ඉන්න කෙනෙක් අත උස්සන්නේ. කවුරු හරි පස් ඉරියව්වකින් ඉන්න කෙනෙක් අත උස්සන්නේ. ඒ කියන්නේ හිතගෙන හෝ ඉඳගෙන හෝ නිදාගෙන හෝ ඇවිදින්න හෝ මේ ඉරියව් හතරේ නැතුව තව වෙනවා පස්වෙනි ඉරියව්වකින් ඉන්න කෙනෙක් අත උස්සන්න මෙතන. ඉන්නවා නෑ ඔය කවුරුණත් ඔය ඉරියව් හතරේ ඉන්නේ. එහෙනම් ඔය හතරේ සිය පවත්වන්න. දැන් බලන්න අපි ගත්තොත් එහෙම ගෙදර ඉඳලා පන්සලට පයින් එනවා නම් ඒ එන ගමනේදී පියවර 1000ක් තියන්න ඕනේ. කියලා හිතමු. ඒක කකුල් දෙක යෙන් එනකොට පියවර 1000. ඒකට ඒ එතන යෑම තමයි තියෙන්නේ. එතන දැන් 100 පිළිතුරු. මේ පියවර 1000 තුල සිහිය පුළුවන් තුන් ආකාරයකට පිළිතුරන්න. එක පියවරක තුන් ආකාරය. එතකොට සිහි සතිපට්ඨානෙ කීපලම පුළුවන්. පියවර 1000යි එකක් 3 ගානේ හැබැයි අපි නෑ කොහොමද මේක පියවරක් කියලා කියන්නේ ක්‍රියා තුනක්. කකුල ඔසවන එක ක්‍රියාවක්, ඉදිරියට ගෙනියන එක අනිත් ක්‍රියාවක්, තබන එක තව ක්‍රියාවක්. ඒක ක්‍රියා තුනයි. එතකොට මේ ක්‍රියා තුනම සතිපට්ඨානයි කරන්නේ. කකුල ඔසවනකොටම ඔසවමි කියන සිහියෙන් කරන්නේ. ගෙනියනකොට ගෙනෙමි, තබනකොට තබන. ඔසවමි, ගෙන යමි, තබන. ඔසවමි, ගෙන යමි, තබන. කියලා ආත්ම විදිහට සිහියෙන්ම කරනවා. එතකොට ඒ යෑම හිතගෙන ඉන්න මොහොතේදී හිතගෙන ඉන්නවා නම් හැම මොහොතකම සිටිමි නැත්නම් හිතගෙන ඒ ඉරියව්ව දෙස බලාගෙන තමයි හිතන්නේ. අර මෙතන හුස්ම තුල තිබ්බ සිහිය දැන් තියන්නේ කොහෙද ඉරියව්ව? ඇයි මෙයාට එකපාරට හුස්ම වගේ සිවුම් අරමුණක් ග්‍රහණය වෙන්නේ නැති නිසා අර ගොරෝසු අරමුණු තුල සිහිය පිටුවලා සිහිය එක්තැන් වුණාට පස්සේ මෙයා සිවුම් අරමුණ කරා ගෙනියනවා. ඊළඟට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා හිතන්න. දැන් මේකට උදේ ඉඳගත් වෙලා ඉඳලා මේ වෙනකන් කීපවල සතිපට්ඨානෙ එකක්වත්. එහෙනම් අන්න දැන් ඉඳගෙන ඉන්න හැම වෙලෙම ඉරියව්ව දෙක බලාගෙන ඉඳගෙන ඉඳිමි කියලා ඒක දිහා බලන් හිතනවා. එතකොට අපේ හිත කාමච්ඡන්දයට යනවද? ව්‍යාපාදෙට
තීන මිද්දට උදද කුපුද විචිකිච්ඡා අන දැවිලි සහිත ආශ්‍රව කරා හිත යන්නේ නැහැ. ඊළඟට සායම් නිදරකොට නිදමි ඒ සිහියෙන්ම කරන්නේ. එතකොට අපි ටිකක් ක්‍රියාපද භාවනාවේ එක ඒ සක්මන් භාවනාව අපි ටිකක් කරමු සිහිය දියුණු කරගන්න. ඇනිදී භාවනා කරගෙන යනකොට සත්‍යයක් යවුනොත් එන්න ඒකට කන් දෙන්නේ නැහැ. තමන්ගේ වැඩේ කරගෙන. දැන් සමානාම්දුරන උපදෙස් දෙනවා භාවනා ආනාපානසති කරගෙන යනකොට සත්‍යයක් යවුනොත් සත්‍යයක් යවුනොත් ඒ වගේ මොඩ උපදෙස් මන්නන් දෙන්නේ නැහැ. මතක තියාගන්න. ඊළඟට කැක්කුමක් කව කැක්කුමයි කියන්නේ. කැපීමක් කව කනවා කියලා. දැන් පටන් ගන්න ආනාපානසතිය ඊළඟට ඉන්නේ සද්දේ තුල දැන් ඊළඟට සද්ද සතිය තියෙන්නේ ආනාපානසතිය නෙවෙයි ආනාපානසතිය නෙවෙයි ඊළඟට වේදනා සතිය තියෙන්නේ ඊළඟට කාහන සතිය ආයෙත් වෙනවා ආනාපානසතිය ආයෙත් ආනාපානසතිය ටිකක් වෙලා ඉන්නවා ආයෙත් වෙනවා සද්දේ ආයෙත් කාහනට දෙකෙන් යනවා ඔය වගේ දැන් ආයෙත් හිත දුවනව නෙවෙයි දැන් එකක්වත් නෑ ආන්නේ පටන් ගන්න ධානාවන ඉතර ඉවර වෙන්නේ මරණ උත්ති ඒ සම්පූර්ණ කොහොමද එකක්වත් එහෙම මෙතෙක් කල් කරා තමයි තවත් මෙතෙක් කල් කළ මොහොත වැඩ පිළිවෙල නවත්තන්න යන්නේ එහෙම එකක් බුදුහාමුදුරු කියලා නැහැ පොඩි ඔක්කොම එකවර කරන්න පුළුවන්ද බෑ එහෙනම් ඒ වෙලාවේ සතින් උපට සිහිය උපදවාගෙන වාසය. දැන් එහෙනම් සක්මන් භාවනා කරන්නේ මේකන ඇතුලෙත් පුළුවන් ටික දෙනකොට මේ පැත්තෙත් පුළුවන් එළියෙත් පුළුවන් මෙතනින් උඩට කියලා අර සයිඩ්යේ තියෙන මේ පැත්තෙත් පුළුවන් උඩට පුළුවන්. තේරුණාද? හරි. මම එන්න කියන පාට එන්න කියන කම්ම සක්මන් භාවනා කරන්න කෙනෙක් එක්ක කතා කරන්නේ කෙනෙක්ගේ මූණ දිහා බලන්නේ ඒ මොකක්වත් නැහැ. එතකොට හරියට මේ කකුල ඔසවනකොට කකුල ඔසවනවා කියන එකෙන්ම තමයි ගන්න. අර මෙතන ආස්වාද වගේ ඔසවමි ගෙනියනකොට ගෙනියමි තබමි ඒ තබනකොටම දැන් මෙයාට නිකන් ඉන්න වෙලාවක් නෑ ආයෙත් මේක එනවා මේ පැත්තෙන් අනිත් කකුල එතකොට ඔසවමි ගෙනියන්න තබමි ඔසවමි ගෙනියන්න මේ ක්‍රියාවම දකිමින් භාවනා කරන්නේ සක්මන් භාවනාව. දැන් පටන් ගන්න. අපේ ජීවිතයේ ස්වභාවය මොකක්ද? ලෝභ දෝෂ මොහ උපදින්නේ. ලෝභ දෝෂ මොහ උපදින්නේ අපිට. ඉතින් අපි ඔය සතර ඉරියව් පවත්නකොට ඒ සතර ඉරියව්වන්ගේ ඒ ඉන්න හැම ඉරියව්වම ඒ වෙලාවේ මෙහෙම කියනනම් අපිට දෙලෙස් වෙන්න විදිහක්. ඉතින් දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ ලෙස්සාන්තරාත්මේ වෙසතුරු මහරජතුමාගෙන් ඉපදිලා පස්ස මහා දාන පවත්වලා උන්වහන්සේ සුසිත දෙව්ලොව සංසුසිත දිව්‍ය පුත්‍රාවතෙන් ඉපදුනා. මෛත්‍රී බෝධිසත්වෝ නාමකදී. දැන් මෛත්‍රී බෝධිසත්වෝ නාමදේවී වශයෙන් ඉන්නවා අපේ බෝධිසත්වෝ ඒ වෙනකොට දෙව්ලොව ඉඳලා තමයි ඉතලා ඉන්න මහා මායා දේවී පිළිබිඹුනේ බුද්ධත්වයට පත් වුණා. ඊළඟට බුද්ධත්වයට පත් වෙන්නේ මෛත්‍රී බෝධිසත්වෝ නාමදේවී නැත්නම් මහාදේවී පුත්‍රයෝ. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ සම්දා ආත්මයෙන් පස්සේ සුහිත සම්බුද්ධ දිව්‍ය පුත්‍රයාගෙන් ඉපදලා
ඒ කුසිත දිව්ලෝකෙ හිටපු හැම කාලෙම උන්වහන්සේ ඉන්නේ සතිපට්ඨානයි. කිසිම මොහොතක දෙව්ලොව ඉන්නකොට උන්වහන්සේගේ සතිපට්ඨානය කරුණා. ඊළඟට උන්වහන්සේ දෙව්ලොවේ නික්මුනේ සතිපට්ඨාන. මෞදුක පිළිසිඳගත්තේ සතිපට්ඨාන. ඒ කියන්නේ මහා සිහිය. ඊළඟට සාමාන්‍ය දරුවෙක් මෞදුක ඉන්නවා වගේ මේ බෝධිසත්වෙක් මෞදුක ඉන්නේ කොහොමද? වස්ත පරියන්ගේ භාවනා ඉදිරියට ඒ තින් සතිපට්ඨාන. ඊළඟ මෞදුකෙන් විහිුණේ සතිපට්ඨාන. සාමාන්‍ය කෙනෙක් මුලින්ම ඔළුව ගැත්තෙන් ඉපදෙයි බෝධිසත්වයේ රාම හිමිවරුන් පහින්නාස්මින් තමයි මෞදුකෙන්නේ. ඒකයි තම බෝධිසත්ව මාතාවක්ම තම පුත්‍රයා ඉතදනෝ විතරයි. ලෝකයට බහින. ඉතින් එතකොට ඒ ඉපදුන මොහොතේ ඉඳලා අවුරුදු 29 වෙනකම් ගිහිගේ වාසය කළා සතිපට්ඨාන. එකම මොහොතකවත් සතිපට්ඨාන කැඩුනේ. ඊළඟ ගිහිගේ හැරදමල ගින්න දුක්ඛරක්‍රියා කළා. අවසානයේදී බෝධි මූලය ආරා වැඩේ වජ්‍රාසනය ආරා වැඩේ ඉඳලා දසදිවරක් මරණයෙන් පස්සේ ලෝතුරා බුද්ධත්වයේ පත්. ඒ තුන්වහන්සේ ඒ වෙනසම සතිපට්ඨාන කරන්නේ. වෙස්සංගරාමෙන් පස්සේ තුසිත දෙවලෝ ඉපදිලා ඒ මොහොතේ ඉඳලා බුදු වෙනකන් එකම තැනකදීවත් සතර ඉරියව්වක් තුල උන්වහන්සේ අසිරියේ ඉඳලා තියෙන මොකද? සතිපට්ඨාන. යනකොට ඒ මෙනෙහි කතා කරනකොට ඒ මෙනෙහි නිහඬව ඉන්නකොට ඒ මෙනෙහි වෙනවා. හැම මොහොතක හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්න බව වෙනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා. නිදා ගන්නකොට නිදනවා. මේ කියන හැම වෙලාවෙම උන්වහන්සේ සතියෙන්මයි වාසය කරන්නේ. එනම් දැන් මේ තරම් සති නිමිත්ත ඇති වෙලා එනිනම් නැවත ආනාපාන සති භාවනාව වඩමු. දැන් පළවෙනි ධ්‍යානයේට අපි භාවනා කරලා දැන් ඊළඟට කියන්නේ අපිට දෙවන ධ්‍යානයේ අන්තය. ආසන්නාස්වාදී අවධානය කරලා ඉතර විචාර වැඩිනම් ඉඳලා පඨම ධ්‍යානයේට සමාධිය ඇති වුණායින් පස්සේ අපි පළවෙනි ධ්‍යානයේ මුලින් වඩාගෙන පළවෙනි ධ්‍යානෙ ඉඳලා අධිෂ්ඨානයක් කරනවා. මොකද කරන අධිෂ්ඨාන? සමාධිය නදීවා කියලා අධිෂ්ඨාන. අධිෂ්ඨානයක් කළාම අපේ සිත උඩුවතට වැටෙන්න පටන් ගන්නවා. එතකොට අපි මොකද කරන්නේ? දෙවන ධ්‍යානයේ ලක්ෂණ සිහි කරනවා. එතකොට උඩුවත වැටෙනවා අපි දෙවන ධ්‍යාන කියලා සිහි කරනවා. පළවෙනි ධ්‍යානයේ පාස්නාව විත දෙවන ධ්‍යානයේ ඒක කරනවා. එහෙම නැත්නම් පළවෙනි ධ්‍යානෙ ඉතක් විචාරකේ සුඛ ඒකාග්‍රතාවගේ නංගපාණේ තියෙන්නේ. එයා මෙනෙහි කරාද ඒකෙදී දෙවන ධ්‍යාන පළවෙනි ධ්‍යානයේ තියෙන මේ අංග මෙනෙහි නොකර දෙවන ධ්‍යාන අංග මෙනෙහි කරනවා. තේරුණා මොකක්ද? ඉතක් විචාරකේ ප්‍රීතියේ ඒකගොයි මෙනෙහි කරනවා. එතකොට අපේ හිත මොකද වෙන්නේ? ဒုတိ ය ධ්‍යානෙට වැටෙනවා. අපි සාමාන්‍යයෙන් කරන්නේ සමාධි නැගීවා කියලා අධිෂ්ඨාන කරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව අඳුරමි දෙවන ධ්‍යානෙ එතකොට අපි පඨම ධ්‍යාන පිට හොඳින් වැඩිලා තිබුණා නම් ဒုတိ ය ධ්‍යාන පිට හොඳින් වැඩෙනවා. ඉතින් ඔය විදිහට මෙනෙහි කරගෙන විනාඩි 10ක් පාලා ඉන්නවා. ඉතින් සමාධියෙන් ආයෙත් මෙතෙන්ට කිව්වම දැන් මේක දැක්කම කිව්වම එකපාරට දෙකේ ඉඳලා දැක්කම
එහෙනම් සමාධිපතිවා කියලා හිතලා ආය පරිඥානේ ධ්‍යානී කියලා ටිකක් මෙහෙම කරලා ඒකෝ සමාධිපතිවා කියලා පරිඥානේ ධ්‍යාන තමයි. ඒවම හරි. තේරුණා නැති කතියට උසන්න තේරුන්නේ නැහැ. කවුරුත් නැහැ ඔක්කොම තේරෙන්නේ. කරාන්තර විදිහ දෙනවා මේ විදිහ ගන්න. ඉතින් හැබැයි පළවෙනි ධ්‍යාන මුලින් ඇති වුණාට පස්සේ ඉතකට අදිස්ථාන. පළවෙනි ධ්‍යානෙ නැතුව අදිස්ථාන කළාට ඒක නිකන් වෙන්නේ නැති දෙයක්. පළවෙනි ධ්‍යාන මුලින් අඳුරගත්තෙන් පස්සේ අපි දෙවෙනි ධ්‍යානට අදිස්ථාන කරලා ආයෙ විදිහ තියෙනවා. හොඳයි. දැන් භාවනාව කරමු. Ini dengan anistan kerja dia nanti kemudian terbuka tiada kan ya kalau ini ya ini දෙවන ධ්‍යානෙදී තේරෙන්නේ නැති දෙවන ධ්‍යානයේ ලක්ෂණේ හොඳින් දන්නේ නැති. දෙවන ධ්‍යානෙට ගියාද කියලා දන්නේ නැහැ දෙවන ධ්‍යානයේ ලක්ෂණේ දන්නේ නැත්නම් පළවෙනි ධ්‍යාන වල චූට්ටයි වෙනස් වෙනවා. ඔව්. දැන් කීපයක චූටි වෙනසක් විතරයි තියෙන පළවෙනි ධ්‍යාන. තියෙන එකම වෙනස තමයි මොකද්ද? විතක් විචාර නැහැ. ඒ කියන්නේ හුස්ම දැනෙන්නේ. දෙවන ධ්‍යානෙ කියන වෙනස හුස්ම දැනෙන්නේ. පළවෙනි ධ්‍යානෙන් පස්සේ අපි ආයේ හුස්ම ගැන හොයන්න යන්නේ. හුස්ම දැනෙන්නේ ආලෝක ධාරාව ගොඩනැගෙන්නේ. ඔව්. ප්‍රීතිය එහෙම වැඩි. ඉතින් ඒවා විස්තර කරලා දෙන්නම් දැන් දාන වේලාව තියෙන ඉන්න. දැන් දානේ වලදම් තෝරන. දානෙන් පස්සේ විස්තර කරලා දෙනවා. දැන් මේ ඇත්තෝ කෑම අරගෙන මොකද කරන්නේ? කතා කරගෙන ඉන්නවා. සක්මන් භාවනා කරන්නේ. එයාම ගන්න සීයෙන් සක්මන් කරන්නේ කරලා කැමති කට්ටිය ඉඳගෙන භාවනා කරන්න නැත්නම් සක්මන් කරන්න කතා කර කර අරයගෙන යාගේ පුරුතුරු අහහා ඉන්න ඕනේ මොකද මේ අතක තියෙන වැඩ රාජකාරී නතර කරලා එයා දුර බලාපොරොත්තු ඉඳලා ඇවිල්ලා කතා කරගෙන ඉන්න ඕනේ. ඕකට නම් වෙනදාට පුළුවන්. ඒකිට මේ කාලේ දාන ගන්න සිහියෙන් ඊට පස්සේ සිහියෙන් සක්මන් කරන කෑම ගත්ත ගාම ගොඩ වෙලා සක්මන් කළා නම් ඉදිමතක් නැති වෙනවා සමාධියක් වැඩෙන්න උපකාරයි. පස්සේ අපි භාවනාව ආරම්භ කරනකම් මේ කියා දුන්න ආනාපාන සතිය හෝ ඉරියාපතේ තුල හෝ සක්මන් භාවනාවෙන් මේ ඒ පටන් ගන්න වෙලාව වෙනකම් මේ අතු ඉන්නවා. පැහැදිලිද? හොඳයි. දැන් එහෙනම් දාන ටික ගමු. සෑම දිනකටම අමාමා නිවන් සම්පත්තිය ලැබේවා.